අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ චෝදනාවලට රජයෙන් අද පිළිතුරු. එම චෝදනා පිළිගැනීම හෝ නොපිළිගැනීම ශ්‍රී ලංකාවේ අයිතියක් බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. යහපාලන රජය ජගත් මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව පාවා දුන් බව දේශපාලන විචාරකයෝ පවසති. 2019දී විදේශ තානාපති කාර්යාල නිලධාරීන් සඳහා රුපියල් මිලියන 800ක් වැය කර ඇතැයි කෝප් කමිටුවේදී හෙළිවී. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 60,000කට ආසන්න වී ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා බවින් නිදහස් කෙරේ. බස්නාහිර පළාතෙන් පිටවන සියලු වාහනවල ගමන් කරන අයට කොවිඩ් පරීක්ෂණ. කොවිඩ් එන්නතින් වෙනත් උග්‍ර තත්ත්වයේ ආසාදනය වීම පවා අවම කරගත හැකියයි ප්‍රකාශයක්. පොල්ගස් කැපීමට නීතිමය අවසර ලබා ගැනීමේ ක්‍රමවේදයක්. පාසල් ජනමාධ්‍ය සමාජ ලියාපදිංචි කිරීම ආරම්භයි. උද්ඝෝෂණයේ යෙදුණු ගොවීන්ට ඉන්දිය පොලිසියෙන් ප්‍රහාර. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ චෝදනාවලට පිළිතුරු ලබා දීමට රජය අද බලාපොරොත්තු වෙයි. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් කෙටුම්පතක් අද ජිනීවා කොමිසම වෙත භාර දීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව පිළිගැනීම හෝ නොපිළිගැනීමේ අයිතිය ශ්‍රී ලංකාව සතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. 2019 වසරේදී විදේශ අමාත්‍යවරයාව සිටි තිලක් මාර්පන මහතා එම යෝජනාවේ ඇති එකඟතාවන් ඉටු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කර තිබේ. එම නිසා ව්‍යවස්ථානුකූලව රටේ ස්වෛරීභාවය රැකෙන අයුරින් රජය කටයුතු කරන බව හෙතෙම අවධාරණය කළේය. විපක්ෂයට රට සහ මහජනතාව පිළිබඳ හැඟීමක් නොමැති බැවින් පෙර සිට අනුග්‍රහකත්වයේ දැරූ 31 යෝජනාව ඉදිරියට ගෙන යාම විපක්ෂයේ අරමුණ බවද අමාත්‍යවරයා පැවසීය. මේ අතර යහපාලන රජය 2015දී ජගත් මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව පාවා දුන් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 31 යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහිවගෙන ආයෝජනාවකි. මංගල සමරවීර වැනි හිටපු අමාත්‍යවරුන් මේ සඳහා ක්‍රියා කළේය. පසුගිය රජය රටක් පාවා දිය හැකි උපරිම ආකාරයේ පාවාදීමක් සිදු කර ඇතැයි එම විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ කමිටුවක් පත් කර මානව හිමිකම් උල්ලංඝනය වී ඇද්දැයි සොයා බැලීමට ක්‍රියා කර ඇත්තේ මීට මනා විසඳුමක් ලබා දීමේ අදටනින් බව ඔවුහු පෙන්වා දෙති. 2019 වසර සඳහා පමණක් විදේශ තානාපති කාර්යාලවල මෙරට නිලධාරීන් සඳහා රුපියල් මිලියන 800ක් වැය කර ඇතැයි කෝප් කමිටුවේදී හෙළිවෙයි. ඊතරම් විශාල මුදලක් වැය කර නඩත්තු කරන සේවක පිරිසකගෙන් අපේක්ෂිත සේවා ඉටුවන්නේ දැයි සොයා බැලිය යුතු බව කෝප් කමිටුව සඳහන් කරයි. විදේශ රැකියා ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වයේ අධ්‍යයනය කිරීම සඳහා විශේෂ විගණන වාර්තා විමර්ශනය කිරීමට කෝප් කමිටුව රැස්වුණි. කොවිඩ් නිසා අසරණව සිටින විදේශගත ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදලේ වැය කොට ගෙන්වා ගැනීම සොයා බලන ලෙස මෙහිදී අවධාරණය කෙරිණි.
ඒ පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය. කාර්යාංශයේ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 14කි. මෙද පෙරදිග තෙල් මිල පහළ යාම සහ කොවිඩ් නිසා රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන් 25000ක් පමණ දිවයිනට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටී. වත්මන් රැකියා අවශ්‍යතා අනුව විදේශ රැකියා පුහුණු කටයුතු සඳහා ඉදිරි වසර 5 වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන්නයි කෝප් කමිටුව අදාළ අංශ වෙත මෙහිදී උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම විදේශ රටවලට යැවීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සහ රැකියාවේ සුරක්ෂිතතාව සඳහා නව රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමද වැදගත්ය. විදේශ තානාපති කාර්යාල සේවා සඳහා සුදුසු බඳවා ගැනීමේ පටිපාටියක අවශ්‍යතාවද මතු කෙරිණි. මිනුවන්ගොඩ පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර 56036ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දවස තුල තවත් ආසාදිතයින් 748 දෙනෙකු හඳුනා ගැනිනි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 60000කට ආසන්න වී තිබේ. මියගේ සංඛ්‍යාව 288කි. ඊයේ එක් මරණයක් වාර්තා විය. අද අලියොම 5 සිට දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ 659 ඊ බෝගහවත්ත 659 සී බමුණුමුල්ල 657 ඒ කොළමැදිරිය 659 බී කොරවෙල 660 බමුණුමුල්ල 659 අටලුගම නැගෙනහිර 659 ඊ අටලුගම බටහිර 660 ඒ එපිට මුල්ල 659 ඩී ගල්ගේ මණ්ඩිය ග්‍රාම නිලධාරී වසම් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ මොරගල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කර තිබේ. හෙට සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලු වාහනවල ගමන් කරන පුද්ගලයින්ට PCR පරීක්ෂණවලට සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. ලබන මාස පළමුවෙනිදාත් එක් බස්නාහිර පළාතෙන් පිටවන පිවිසුම් මාර්ග 11ක් ආවරණ වන පරිදි මෙම පරීක්ෂණ සිදු කෙරෙයි. පසුගිය දින කිහිපයේදී පොදු ප්‍රවාහන සේවා හා පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ ආශ්‍රිතව මෙවැනි පරීක්ෂණ 10ක් පමණ සිදු කර තිබේ. කොරෝනාවට එරෙහි එන්නත ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියයි. ඉන්පසු වහා එන්නත් කිරීම ආරම්භේ. මෙය විද්‍යාත්මකව තහවුරු වූ එන්නතක් බැවින් බියවීමේ අවශ්‍යතාවක් නොමැත. එන්නත්කරණය සඳහා ප්‍රමුඛතා කණ්ඩායම්ද හඳුනාගෙන තිබේ. කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ ශරීරයේ නිෂ්පාදනය කොට එමගින් ඉතා උග්‍ර තත්ත්වයේ පවතින ආසාදනය වීම පවා අවම කරගත හැකි බව ඇය පවසයි. මෙය මාත්‍රා 2ක් ලබා දිය යුතුය. මේ සතිය ඇතුළත අපිට එන්නත ලංකාවට එනවා. ඒ ලැබිච්ච වහාම ඊළඟ දවසේ ඉඳලා අපි එන්නත්කරණය ආරම්භ කරන්න මේ වෙනකොට සියලුම සැලසුම් සකස් කරලා තියෙනවා. මේ එන්නත හරහා කොවිඩ් වෛරසයට විරුද්ධව ඒ අවශ්‍ය කරන ප්‍රතිදේහ ඇඟේ නිෂ්පාදනය වෙලා ඒ තුලින් ඉතාමත් උග්‍ර තත්ත්වයේ ආසාදනය වීම අවම කරන්න මේ එන්නත කටයුතු කරනවා කියලා විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. හඳුනාගෙන තියෙනවා ප්‍රමුඛතා කණ්ඩායම්. කොවිඩ් මර්ධනයේ ඉදිරි පෙළේ කටයුතු කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ සියලුම දෙනාත් ත්‍රිවිධ හමුදාව පොලිසිය එකතු කරගත්තම ලක්ෂ 3කට ආසන්න පිරිසක් ඉන්නවා. පළවෙනි මාත්‍රාව ලබා දීලා සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරනවා. ඒ අතර අපිට කෝවැක්ස් පහසුකම හරහා 120ක එන්නත් ප්‍රමාණයක් නොමිලේ ලැබෙන්නත් නියමිතයි. ඊට අමතරව අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලදී අරගෙන රටේ ජනතාවට ඒ ප්‍රමුඛතාගත කරලා තියෙන ලැයිස්තු අනුව ඒ එන්නත ලබා දීම සඳහා මේ වෙන විට රජය සෑදී පැහැදී ඉන්නවා. ලෝකයේ කිසිදු රටක් කොවිඩ් එන්නත පුද්ගලික ආයතනවලට මිලදී ගැනීමට හෝ ඒවා ලබා දීමට වගකීමක් මෙතෙක් ලබා දී නැතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේකර මහතා කියයි. මෙරට ජනතාව වෙනුවෙන් සංස්ථාව තම කාර්යභාරය මනාව ඉටු කර ඇතැයි ඔහු කියා සිටී. ජාත්‍යන්තරයේ නියම වූ මිලගණන් වලට අනුව කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීම සිදු කරන බවද ඔහු පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නොමිලේ හම්බෙන ඒවට අමතරව එන්නත් මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළා. ඒ සඳහා අවශ්‍ය ඇනෝම් කිරීම කළා තියෙනවා. එතකොට ඒ ඇනෝම් කිරීමත් එක්ක අපිට ඒ ලියාපදිංචිය ලැබී තිබෙන ආයතන හරහා එම එන්නත්
ලංකාවට ආනයනය කිරීමේ හැකියාව ලැබෙනවා. බොහෝ වෙලාවට මේ එන්නත් වල මිල ගණන් තීන්දුව වෙන්නේ ලෝකයේ ඒ අය විකුණන මිල ගණන් වලට. එහෙම නැත්නම් අර තරංකාරී ටෙන්ඩර් පටිපාටියකින් නෙවෙයි වෙන්නේ. ඒ ජාත්‍යන්තර මිලදී ගැනීමක් සිද්ධ වෙනවා. ඒක අමාත්‍යාංශය මගින් තමයි කරන්න වෙන්නේ. ඒ ජාත්‍යන්තර නියම වෙච්ච මිලක් තියෙනවා. ඒ මිලට තමයි ඒවා ගන්න වෙන්නේ. එතකොට ඒවා අතරින් අපේ ලංකාවට වඩාත්ම සුදුසු, ලංකාවේ භාවිතා කරන්න වඩාත්ම පහසු කුමන එන්නක්ද කියන එක තීන්දුව කරන්නේ අපේ වසංගත රෝග විශේෂඥාංශය. ඒ අයගේ අනුදැනුමත් ඇතුව තමයි මේ අවශ්‍ය එන්නත් ලංකාවට ගෙන්වා ගන්න. එතකොට මම හිතන්නේ මේ සතියේ ඉඳලා මේ එන්නත් ලංකාවේ ජනතාවට ලබා දීම ආරම්භ වෙනවා. පොල්ගස් කැපීම සඳහා ඉදිරියේදී නිත්‍යනුකූලව අවසර ලබාගත යුතු බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කියයි. ඉදිරියේදී පොල්ගසක් කැපීමට එරෙහිව නීති සකස් කරමින් පවතී. ඒ පිළිබඳව පූර්ණ බලය පොල් සංවර්ධන නිලධාරියා සතු වේ. පොල් වගාව සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පැවසීය. පොල් තෙල්, කොහු හා පොල් කටු යන ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන් දියුණු කිරීමට ක්‍රියා කෙරේ. හලාවත සහ කුරුණෑගල පොල් සමාගම් දෙක සතුව අක්කර 26,000ක් පමණ පවතින බැවින් එම ඉඩම් යටිභෝග වගාව සඳහාද ලබා දෙන බව ඔහු පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි වැල්පාලම්, කම්බිපාලම් වෙනුවට නව ග්‍රාමීය පාලම් දසදහසක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා කියයි. දුෂ්කර ප්‍රදේශවල සියලු ප්‍රවාහන අවශ්‍යතා විසඳීම මේ යටතේ සිදුවෙයි. අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී පාලම් 13,000ක අවශ්‍යතාව හඳුනා ගැනීමට හැකි වූ බව ඒ මහතා පෙන්වා දෙයි. පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ පාසල් ජනමාධ්‍ය සමාජ ලියාපදිංචි කිරීම ආරම්භයි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධ කරගනිමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙම වැඩසටහන යටතේ මාධ්‍ය සමාජ විශේෂ ආචාර්යවරුන් ඇතුළු මාධ්‍ය සංගම්හි තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත ලබා ගැනී. ඉන් අනතුරුව ඔවුන් ලියාපදිංචි කිරීම සිදුවේ. එහිදී ජනමාධ්‍ය විශේෂ භාරව කටයුතු කරන ගුරු භවතුන් වෙත ප්‍රථම වරට මාධ්‍ය හැඳුනුම්පතක් ලබා දෙනු ඇත. සක්‍රියව මාධ්‍ය සමාජ ක්‍රියාත්මක වන පාසල් සඳහා බිත්ති පුවත්පත්, ජනමාධ්‍ය විෂයට අදාළ පොත් කටල ලබා දීම සහ වාර්ෂිකව පාසල් මාධ්‍ය උළෙලක් පැවැත්වීම සිදුවේ. ඒ අනුව මාධ්‍ය සමාජ වැඩසටහන ක්‍රියාත්මක වන පාසල්වල මෙන්ම එම විෂය උගන්වන ගුරු භවතුන්ගේ තොරතුරු අදාළ අයදුම්පතට අනුව සම්පූර්ණ කර විද්‍යුත් තැපෑල ඔස්සේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 51 20 69 සහ 0112 51 27 49 යන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකි. නැවතත් එම දුරකථන අංක 0112 51 20 69 සහ 0112 51 27 49. මිළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියාව. තොරතුරු ලබා ගැනීම සඳහා 19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට පසුගිය වසරේ මිලියන 1.5කට ආසන්න දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය වාර්තා කරයි. ඉන් 95%ගේ අවශ්‍යතා සාර්ථකව සම්පූර්ණ කිරීමට හැකි වී ඇති බව ඒ වැඩසටහන් ප්‍රධානී සුබ්‍රමණියම් ගවස්කාර් මහතා කියයි. ජනාධිපති කාර්යාලය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ එක්ව රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය පිහිටුවා තිබේ. ඉන් ආයතන 301 සේවා 1500කට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම නොමිලේ ලබා ගැනීමට පහසුකම් සපයා තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 19 දුරකථන අංකවලට ලැබුණු ඇමතුම් වලින් 85%ක්ම රාජ්‍යාංශයේ විවිධ තොරතුරු දැනගැනීම සඳහා යොමු වී තිබුණි. මහජනතාවට ඍජුවම බලපාන අත්‍යවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා මෙම සේවාව උපකාරී වෙයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්ප්‍රියාව.
ශක්ති හඬ අවධානය පිණිසයි. මටත් ආර්ය කිරි පැකට් එකක් දෙන්න. කිසිදු අමතර ආදේශයකින් තොරව ලැබෙන පිරිසිදු එළකිරිවල ස්වාභාවික උකු බව නිසා ආර්ය කිරිවලට පවුලේ කවුරුත් හරිම කැමති. ඔබත් නමින්ම ඉල්ලන්න ආර්ය කිරි. පසුගිය රජය සමයේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘතිවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැති බව ජනතාව චෝදනා කරති. මෙම ව්‍යාපෘති සඳහා එම රජය කෝටි ගණන් මුදල් වැය කර තිබේ. හිඟුරක්ගොඩ විජේරාජවැව ප්‍රදේශයේ අරුණ උදාගම ඉදිකෙරුණේ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවයි. රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් ඒ සඳහා වැය කර තිබුණත් එම නිවාසවලට මාර්ග, ජලය හෝ වෙනත් යටිතල පහසුකම් නොමැති බව ජනතාව චෝදනා කරති. ඇතැම් නිවාසවල ඇති ස්ථාන වල් බිහි වී තිබේ. ආර්ය කිරි දඹදිව වන්දනා කොරෝනා උවදුර දුරු වූ වහාම ඇරඹෙන ආර්ය කිරි දඹදිව වන්දනාව සඳහා 2021 වසරට 48 දෙනෙකුට මුදලින් රුපියල් ලක්ෂ 60ක් ඊළඟ වාසනාව ඔබටයි. ඔබත් ආර්ය කිරි පැකට්ටුවේ මුද්‍රිත නිල් පැහැති ලාංඡනය කපා ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනේ සහ දුරකථන අංකය පැහැදිලිව ලියා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. උද්ඝෝෂණයක යෙදී සිටින ගොවීන්ගේ දෛනික ප්‍රචණ්ඩකාරී විරෝධතා හේතුවෙන් ඉන්දිය රජය නවදිල්ලි අගනුවරට හමුදාව යොදවයි. මතභේදාත්මක නව කෘෂිකර්ම නීති රීතිවලට එරෙහිව ගොවීහු දහස් ගණනින් නගරයට එක් රැස්ව සිටියහ. එහිදී පොලිසිය සමග ගැටුම්ද ඇති වී තිබේ. එක් විරෝධතාකරුවෙකු මිය ගොස් තිබේ. පොලිස් නිලධාරීන් 80ක් පමණ තුවාල ලබා ඇත. ගොවීන් ඓතිහාසික රත්තු බලකොටුවට කඩා වැදුනේය. පොලිසිය ඔවුන්ව පළවා හැරීමට උත්සාහ කළත් එය වඩාත් ප්‍රචණ්ඩකාරී වී තිබේ. මේ හේතුවෙන් ඊයේ දිනයට යෙදී තිබූ වාර්ෂික ජනරජ දිනයේ සැමරුම් කටයුතුද අඩපණ වී තිබිනි. රාත්‍රියේදී අන්තර්ජාල හා දුරකථන සේවා කපා දැමීම නිසා උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් වඩාත් පීඩාවට පත්ව සිටියහ. පීපල්ස් ලීසින් ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම පීපල්ස් ලීසින් ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. යථාර්ථයට පාටක් නොමැත. සංවර්ධන මාවතද එසේමය. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට. වැඩ සමග යලි ගමට වැඩස්ථානයේ දැන් ප්‍රාදේශීය දිස්ත්‍රික් මට්ටමේ වැඩ කටයුතු සිදුවන කාලයයි මේ. ජනාධිපති කාර්යසාධක බලකාය මගින් ගම් මට්ටමේ කමිටුවල සමාජිකින් සඳහාත් විස්තර පත්‍රිකාවකින් යුත් පොතක් ලබා දී තිබෙනවා. ගමේ සංවර්ධනයට ඉවහල් වන ගමට ලැබිය යුතු මූලික අවශ්‍යතා පහසුකම් හා ඉන් ඇති කරන බලපෑම් වල උපරිම බව අනුව පිළිවෙලින් පෙළගස්වන්නට ඒ හැමදිනාටම ආරාධනා කර තිබෙනවා. ඒ වගේම ගමේ සංවර්ධනයට බාධාවක් ලෙස පෙනෙන හඳුනාගත් බාධක, ඒ මගින් නැති වන බලපෑම් උපරිම බව අනුව පිළිවෙලින් පෙළගස්වන්නත් ආරාධනා කර තිබෙනවා. ගමේ සදාචාරයට, සංස්කෘතියට, කීර්තියට හානියක් වන අවිචාර, විෂමාචාර ක්‍රියා ගම තුළ ක්‍රියාත්මක වේ නම් ඒ පිළිබඳව තොරතුරුත් මේ විස්තර පත්‍රිකාවටම ඇතුළත් කළ යුතුයි. අවසානයේ මේ සියලු තොරතුරු එක්ක ගම පිළිබඳ නිබන්ධනයක් සකස් වෙනවා. ග්‍රාම සේවා වසම් 14021ක එකතුවක් අවසානයේදී මුළු රට පිළිබඳවම අවබෝධයක් එක්ක බලගන්නවා. මේ සියලු තොරතුරු සත්‍ය තොරතුරු වේ යුතුයි. අපි දන්නවා කාලාන්තරයක් තිස්සේ විවිධ පර්යේෂණවලදී ගමේ එක කතා කරනවා. ගමේ ආමුණේදී තෝරා ගන්නවා. නමුත් සමහර වෙලාවට ගමේ ඇත්ත කතාව එතන නැහැ. නමුත් දැන් වැඩ සමග යලි ගමට වැඩස්ථානෙන් ගම ගැන ගමේ අයමයි කතා කරන්නේ. මෙතනදී ගොඩනැගෙන විශ්වාසවන්ත තොරතුරු වලින් මුළු රටක් සන්නද්ධ වෙනවා. ඇත්තමයි මේ අපූර්ව වැඩපිළිවෙල අපට බලගන්වන්නට හැකි වුණොත් මතු යම් දිනක මේ රට මොනතරම් යහපත් තැනක් වේවිද? ඒ සඳහා සියලු දෙනාම එකතු වෙලා වැඩ කළ යුතුයි. හැමදාමත් අපේ රටේ බලයට පත්වුණු හැම රජයක්ම
ජනතාවගෙන් ඉල්ලනවා නැත්නම් රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලනවා රට හදන්න උදව් කරන්න කියලා. නමුත් තවදුරටත් ඒ කතාව වළංගු නෑ කියලයි අපි විශ්වාස කරන්නේ. මේ අපි හැමෝගෙම රට. අපි හැමෝටම යුතුයකමක් තියෙනවා රට සාරවත් කරන්න. ඒ නිසා වැඩ සමගයාලි ගමට කියන්නේ ගමට රටට අලුත් හැඩයක් එක් කරන්නට දරන අලුත් මාදිලියේ සංවර්ධන උපාය මාර්ගයක්. අපි එකතු වෙලා වැඩ කරමු. අපි වෙනස්ව සිටීමට බිය නොවෙමු. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරත් වැඩ සමග යලි ගමට. සංවර්ධනයට මාවතක්. ඇසි දෙසි සංවර්ධන පෙරමග. ක්‍රීඩා පුවත් 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාළ ඉදිරි ක්‍රීඩා වැඩ කටයුතු ආරම්භීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා කියයි. ඒ පිළිබඳව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් වෙත දැනුම් දී තිබේ. කොවිඩ් උවදුර පැමිණීමට පෙර ක්‍රියාත්මක කිරීමට නියමිත වූ ක්‍රීඩා වැඩසටහන් යලි ආරම්භීම සිදු වේ. ඉදිරි ක්‍රීඩා නිලවරණ සම්බන්ධයෙන් ජාතික ගුවන්විදුලියට අදහස් දැක්වූ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා 2021 වර්ෂයේ නිලවරණ පැවැත්වීමට නියමිත සමිතියට අපි දැනුවත් කරලා තියෙනවා. මැයි 31 දිනට පෙර නිලවරණ පැවැත්විය යුතුයි රෙගුලාසි අනුව. ඒ අනුව නිලවරණ කමිටු පත් කරගෙන ඉදිරියට නිලවරණය පවත්වන ලෙස 2021 වර්ෂයේ නිලවරණ පැවැත්වීමට නියමිත සමිතිවලට අපි මේ වන විට දැනුම් දීලා තියෙනවා. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම 2020 වසරේදී රුපියල් බිලියන 55.2ක ආදායමක් වාර්තා කර තිබේ. කොරෝනා වසංගතය හමුවේ මෙම ප්‍රගතිය අත්කර ගැනීම සුවිශේෂී වෙයි. 2019 වසරේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ඉපියූ ආදායම රුපියල් බිලියන 48.6කි. 2020 වසර තුළ ජීවිත රක්ෂණවල 30% වර්ධනයක් පෙන්නුම් කරන අතර සාමාන්‍ය රක්ෂණ 7% වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. හම්බන්තොට සිට කතරගම දක්වා තල් පැල 25000ක් සිටුවීමට තල් සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පත්‍රණ මහතා කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ග්‍රාමීය ආර්ථිකයේ නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි. තල් ආශ්‍රිත නිෂ්පාදන ග්‍රාමීය ආර්ථිකය සවිඵල ගැන්වීම සඳහා යොදා ගැනී. තල් වගා කළ හැකි සෑම ප්‍රදේශයකම තල් වගා කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව හෙතෙම පැවසීය. මෙම වැඩසටහන යටතේ තල් කොළ කර්මාන්තයේ නියැලි සිටින්නන් වෙනුවෙන් තල්ගස් වැවීම සිදු කරන බව රමේෂ් පත්‍රණ අමාත්‍යවරයා කියයි. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව සබරගමුව පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ චෝදනාවලට රජයෙන් අද පිළිතුරු. එම චෝදනා පිළිගැනීම හෝ නොපිළිගැනීම ශ්‍රී ලංකාවේ අයිතියක් බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.
යහපාලන රජයේ ජගත් මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව පාවා දුන් බව දේශපාලන විචාරකයෝ කියති. 2019දී විදේශ තානාපති කාර්යාල නිලධාරීන් සඳහා රුපියල් මිලියන 800ක් වැය කර ඇතැයි කෝප් කමිටුවේදී හෙළිවේ. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 60,000කට ආසන්න වෙයි. ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස් කෙරේ. බස්නාහිර පළාතෙන් පිටවෙන සියලු වාහනවල ගමන් කරන අයට කොවිඩ් පරීක්ෂණ. කොවිඩ් එන්නතින් වෙනත් උග්‍ර තත්ත්වයේ ආසාදනය වීම පවා අවම කරගත හැකියයි ප්‍රකාශයක්. පොල්ගස් කැපීමට නීතිමය අවසර ලබා ගැනීමේ ක්‍රමවේදයක්. පාසල් ජනමාධ්‍ය සමාජ ලියාපදිංචි කිරීම ආරම්භයි. උද්ඝෝෂණයේ යෙදුණු ගොවීන්ට ඉන්දිය පොලිසියෙන් ප්‍රහාර. ජාතික ගුවන්විදුලියේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.